දැන් අප මේ සූදානම් වන්නේ අද දවස පුරාම ඊතා ඵලදායක වැඩක් කරන්න. ඵලදායක වැඩක් කියලා කිව්වේ අප විසින් අපේම මහන්සියෙන් කළ යුතු ඊ타ම වැදගත් වැඩක්. ඒ තමයි අපේ හිත සකස් කිරීම, දියුණු කිරීම, සංවර්ධනය කිරීම. ඇයි මේ හිත සකස් කරන්නේ, දියුණු කරන්නේ? මේ හිත සකස් කළ යුතු වන්නේ ලෝකේ මොනවා සකස් කළත්, මොනවා සංවර්ධනය කළත් ඒ සියල්ලටම වඩා අපට අපේ සිත වැදගත් වෙන නිසා. මේ සිත අප සමග අවුරුදු ලක්ෂ කෝටි ගණනක් දැන් දිගින් දිගටම එනවා. තව ඉදිරියට මගඵල ලබා ගන්නට බැරි වුණොත් තව ඉදිරියට අවුරුදු ලක්ෂ කෝටි ගණනක් මේ හිත අප සමග පවතිනවා. එහෙමනම් ඊතා දීර්ඝ සම්බන්ධතාවක් තිබෙනවා. ඒ වගේම අනාගතයටත් ඊතා දීර්ඝ සම්බන්ධතාවක් තියෙනවා. ලෝකෙ තිබෙන අන් කිසිම වස්තුවක් මේ තරම් දීර්ඝ කාලීන සම්බන්ධතාවක් ගොඩනගන්නේ නැහැ. ලෝකේ බොහොම වටින දේවල් තිබෙනවා. මහජනයාගේ පිළිගැනීමේ හැටියට රත්තරන් වගේ දේවල් හුඟක් වටිනවා. මණික්, දියමන්ති හුඟක් වටිනවා. ඒ මහජනයාගේ පිළිගැනීම. මිල මුදල්, ඉඩකඩම්, ගෙවල් දොරවල් හුඟක් වටිනවා. ඒ මහජනයාගේ පිළිගැනීම. නමුත් මහජනයාගේ පිළිගැනීම මෙහෙම වුණත් රත්තරන් වලට වඩා වටින දෙයක්, මණික් වලට වඩා වටින දෙයක්, දියමන්ති වලට වඩා වටින දෙයක්, ඉඩකඩම් මිල මුදල් වලට වඩා වටින දෙයක් තියෙනවා. ඒ වටිනා දේ තමයි අපේ හිත තුල ඇති වෙන පින් සිත, කුසල් සිත. ඇහැට කනට පේන්නේ නැති මේ කුසල් සිත ඇයි මෙච්චර වටිනවා කියලා කියන්නේ? භාවනාවෙන්, බණ ඇසීමෙන්, වෙනත් කුසල කර්මවල නිරත වීමෙන් අප ගොඩනගන්නේ කුසල් සිතයි. ඇයි මේක මෙච්චර වටිනවා කියන්නේ? ඇහැට කනට පේන්නේ නැති දෙයක් ඇයි මේ වටින්නේ? රත්තරන් අපිට හොඳට ඇහැට පේනවා, අතින් ස්පර්ශ කරන්න පුළුවනි. මණික්, දියමන්ති අතින් අල්ලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්, ඇහැට පේනවා. එහෙමනම් ඇහැට පේන්නේ නැති, අතින් අල්ලන්න බැරි මේ සිතුවිලි මෙච්චර වටිනවා කියලා කියන්නේ මොකද? මේ සිතුවිලි, එහෙම නැත්නම් සිතුවිලි ගබඩාව නැත්නම් සිත මෙච්චර වටිනවා කියලා කිව්වේ අර කියන එක සම්පතක්වත් අප සමග දීර්ඝ කාලීනව පවතින්නේ නැති නිසා. ඒ කියන එකම සම්පතක්වත් අප සමග දීර්ඝ කාලීනව සම්බන්ධතා පවත්වන්නේ නැහැ. රත්තරන් අපේ ළඟ පවතින්නේ අපේ මරණය දක්වා පමණයි. ඉන් එහාට අප සමග සම්බන්ධකම් නැහැ. මණික්, දියමන්ති අප සමග සම්බන්ධකම් පවත්වන්නේ මරණය තෙක් පමණයි.
ඉන් එහාට සම්බන්ධකම් අහෝසි. සමහර විට නොමලත් ජීවත්ව ඉන්න කාලෙදිම මේ කියන දේවල් සොර සතුරන් පැහැර ගන්න පුළුවනි. එතකොට අයිතිය අවසන්. ඒ වගේම විශාල ගින්නකින් බෝම්බයකින් ජල ගැල්මකින් මේවා විනාශ වෙන්නට පුළුවන්. එතකොටත් අයිතිය ඉවරයි. මැරෙන්නම ඕනේ නැහැ. ජීවත්ව ඉන්නකොටම මේවායේ අයිතිය අවසන් වෙන හැටි අපිට පේනවා. ඉස්සර කාලේ ඉඳපු රජවරු රත්තරන් වලින් ඔටුනු පැලඳගෙන ජීවත් වුණා. ඒ ඔටුන්නක මණික්ගල් දියමන්ති හුඟක් තිබුණා. ඒ වගේම රජවරුන්ගේ භාණ්ඩාගාරවල තවත් එවැනි වටිනා දේ තිබුණා. නමුත් ඒ කිසිම රජ කෙනෙක් මේ වටිනා සම්පත් එකක්වත් අරගෙන ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ සමග ඒ කිසිම දෙයක් දිගින් දිගට සම්බන්ධකම් පවත්වලා නැහැ. ඒගොල්ලෝ මෙහෙන් අරගෙන ගියේ සිතුවිලි පද්ධතියක් පමණයි. ඒගොල්ලෝ මෙහෙන් අරගෙන ගියේ සිතුවිලි පද්ධතියක් පමණයි. ඊයේ දවසේ යම් පිරිසක් ලෝකෙ මැරුණා නම් ඒ හැම දිනාම අරගෙන ගියේ සිතුවිලි පද්ධතිය පමණයි. මෙන්න මේ නිසා තමයි මේ කියන රත්තරන් මණික් දියමන්ති වලට වඩා මේ සිතුවිලි වටිනවා කියලා කියන්නේ. මේ සිතුවිලි අප සමගම දීර්ඝ කාලයක් පවතිනවා. කාලේ මනින්න බෑ. මොනතරම් කාලයක් මේ සිතුවිලි අපට සේවය කරනවද කියන එක අපිට හිතා ගන්නත් බැරි තරම්. ඒ තරම් දීර්ඝ කාලයක් මේවා නොනැසී පවතිනවා. මේක මහ පුදුම දෙයක්. ඒ නිසා තමා රත්තරන් මුතුමැණික් වලට වඩා මේ කියන සිතුවිලි සම්පත වටිනවා කියලා කියන්නේ. රත්තරන් මුතුමැණික් අප සමග ජීවත් වෙන්නේ අවුරුදු 60යි. නමුත් සිතුවිලි අප සමග ජීවත් වෙනවා අවුරුදු 60 කෝටියකට වඩා. සම්බන්ධතා අවසන් වෙන්නේ නිවනින්. මේ සිතුවිලි සමග ඇති සම්බන්ධතා නිමාවටපත් වෙන්නේ නිවනින්. එහෙනම් දීර්ඝ කාලයක් අපට සේවය කරන මේ සිතුවිලිද වටින්නේ කෙටි කාලයක් අපට සේවය කරන රත්තරන් මුතුමැණික්ද වටින්නේ. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා මිනිස්සුන්ට සිතුවිලි නැමැති සම්පත් ඇති කර ගන්නට බිහි කර ගන්නට මඟ පෙන්වුවේ. එහෙනම් භාවනාවෙන් අපි කරන්නේ ඔන්න ඔය ටිකයි. වඩාත්ම ඉහළ තලයක සිතුවිලි ටිකක් හදා ගැනීම. ප්‍රමිතියෙන් ඉහළ ඊටාම හොඳ සිතුවිලි ටිකක් හදා ගැනීම. ඒකයි භාවනාවෙන් අපි කරන්නේ. එම නිසා මේ කරුණු මතක තබාගෙන තමාට පිහිට පිනිස පවතින්නේ මේ සිතුවිලි ටික පමණක් කියන එක හිතේ තබාගෙන අද දවසේ උද්‍යෝගයෙන් උනන්දුවෙන් කාලය අපත යවන්නේ නැතුව සෑම වේලාවකම සතියෙන් කල්ගත කරන්නට අදිටන් කරගන්න. භාවනාවේදී ඊටාම වැදගත් වන දේ තමා සතිය ඇති කර ගැනීම. සතිය කියලා කියන්නේ සිහි බුද්ධියෙන් වැඩ කිරීම.
කරන හැම දෙයක්ම කල්පනාවෙන් කිරීම. අපි කරන්නේ මොකද්ද? කරන දේ අපි දන්නවා. ඒකයි. අපි කරන්නේ මොකද්ද? කරන දේ අපි දන්නවා. දැනගෙන කිරීම. දැනගෙන කිරීම. ඔළුව කහනවා නම් ඒක වැඩක්. ඒක දැනගෙන කරන්න ඕන. දැනට අපි ඒවා කරන්නේ දැනගෙන නෙමෙයි. පුරුද්දට කෙරෙනවා. ඈනුමක් කරිනවා නම් ඒකත් දැනගෙන කරන්න කියලයි භාග්‍යවතුන් වහන්සේ උගන්වන්නේ. සියල්ල දැනගෙන. අතපය දිගහැරීම, ඇකිලීම දැනගෙන කරන්න. දානි ගන්න වෙලාවට ඒක දැනගෙන කරන්න. කෑම ටික අතින් අනන ආකාරය දැනගෙන අනන්න. මොකද්ද දැනගන්නේ? Taman දැන් කරන්නේ මොකද්ද කියලා දැනගෙන කිරීම. එහෙනම් Taman දැන් කරන්නේ එළවලු තැන් තැන් වලින් අරගෙන බත් ටික අනා ගන්න එක. ඊළඟට කටේ තියාගන්න එක. ඒකත් දැනගෙන කරන්න ඕන. පුරුද්දට නෙමෙයි. ඊළඟට හපන එක ඒකත් දැනගෙන කරන්න ඕන. පුරුද්දට නෙමෙයි. ඊළඟට ගිලින එක ඒකත් දැනගෙන කරන්න ඕන. පුරුද්දට නෙමෙයි. මේ විදියට අපි කරන්නේ කොයි දේද? ඒ හැම දෙයක්ම දැනගෙන කිරීම. ඕක තමයි සතිය. නැගිටිනකොට තමා නැගිටින බව තමාට පෙනෙන්න ඕන, දැනෙන්න ඕන. වැටහෙන්න ඕන. මම දැන් නැගිටින්නයි හදන්නේ. ඔන්න මම දැන් නැගිටිනවා කියන අවබෝධය. ඔන්න මම දැන් ඉස්සරහට යනවා කියන අවබෝධය. ඔන්න මම දැන් දකුණු පාදය ඉස්සරහට අරගෙන ගියා. දැන් ඔන්න ඒක බිම තිබ්බා. ඊළඟට මං ඔන්න වම් පාය ඔසවනවා. ඒක ඉස්සරහට අරගෙන යනවා. දැන් ඔන්න බිම තිබ්බා. ඊළඟට මෙන්න දකුණු පාදය ඔසවනවා. ඒක ඉස්සරහට යනවා. දැන් ඔන්න ඒක බිම තිබ්බා. මේ විදියට දෙපා වල ක්‍රියාකාරීත්වය අවබෝධයෙන් කිරීම. ඔක තමයි සතිය. ඊළඟට තමන් වාඩි වෙනවා නම් දැන් ඔන්න මං වාඩි වෙන්නයි හදන්නේ කියලා දැනගෙන අවබෝධයෙන් වාඩි වීම. මම දැන් හේතු වෙනවා. ඒක දැනගෙන අවබෝධයෙන් හේතු වීම. මේ විදිහට කරන්නේ මොකද්ද? ඒ හැම දෙයක්ම සිහි නුවණින් කිරීම. මේක ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් බොහෝම ලේසි දෙයක්. ලේසි වුණාට පින්නතුනි මේක පුංචි දෙයක් නෙමෙයි. බොජ්ජංග ධර්ම වලින් එකක්. සති සම්බොජ්ජංගය. බොජ්ජංග කියලා කියන්නේ අවබෝධයට අවශ්‍ය අංග කියන එකයි. අවබෝධයට අවශ්‍ය කරන අංග. බොජ්ජංග කිව්වේ ඒකයි. අවබෝධයට වමනා කරන අංග. අවබෝධයට වමනා කරනවා කියලා කිව්වේ දැනට අපේ ළඟ තියෙන මේ හිතෙන් ගැඹුරු දේ අවබෝධ කර ගැනීම දුෂ්කරයි. දැනට අපේ ළඟ හිතක් තියෙනවා. මේ හිත ප්‍රමාණවත් නැහැ ගැඹුරු දෙයක් තේරුම් ගන්න. සුදුසු නෑ මේ හිත. මේ හිත සුදුසු නෑ ගැඹුරු දේ තේරුම් ගැනීමට. එහෙනම්
බොජ්ජංග ධර්ම කියලා කිව්වේ බොජ්ජංග ධර්ම 7ක් තිබෙනවා. 7න් එකක් තමයි සතිය. සතිය ප්‍රගුණ කරනවා කියලා කිව්වේ මේ හිත අවබෝධයට සුදුසු මට්ටමකට ගෙන එනවා කියන එකයි. මේ හිත අවබෝධයකට සුදුසු මට්ටමකට එන්නේ සතිය ප්‍රගුණ කිරීමෙන්. ගැඹුරු දේ තේරුම් ගැනීමට සුදුසු මනසක් වෙන්නේ මේ කියන සතිය ප්‍රගුණ කිරීමෙන්. බොජ්ජංග ධර්ම වලින් එකක් සතිය. එම නිසා සතිය ඕනෑම කෙනෙකුට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම බොහොම සැලකිල්ලෙන් කළ යුතු දෙයක්. මේ සතිය ප්‍රගුණ කිරීමෙන් තමන්ට මෙතෙක් නොවැටහුණු ධර්ම කාරණා මනහ ලෙස අවබෝධ කර ගැනීමට මේකම හේතුවක් වෙනවා. තමාට තේරුම් ගැනීමට නොහැකි වුණු ධර්ම කාරණා තේරුම් ගැනීමට පැහැදිලි වීමට මේ කියන මානසික පුහුණුව වැදගත් වෙනවා. එනිසා සතිය කියලා කියන්නේ ඒ තරම් ප්‍රබල ධර්මතාවක්. සතිය. සතිය නැමැති ධර්මතාව දීර්ඝ කාලයක් ප්‍රගුණ කළොත් ඒ ඇත්තාට ඒ නිසාම පුදුම ආනිසංස ලැබෙයි. මොකද්ද ලැබෙන ආනිසංසය? ධර්මයේ ගැඹුරින් තේරුම් ගැනීමේ හැකියාව. මේ පින්නතුන් අප්‍රමාණ බණ අසා තිබෙනවා, බණ පොත්පත් කියවා තිබෙනවා. මොනතරම් බණ අසා තිබුණත්, බණ පොත්පත් කියවා තිබුණත් අප මෙතෙක් අසා ඇති ධර්ම සිද්ධාන්ත කියලා කිව්වේ පටිච්ච සමුප්පාදය එක සිද්ධාන්තයක්. ත්‍රිලක්ෂණය තව සිද්ධාන්තයක්. චතුරාර්ය සත්‍ය තව සිද්ධාන්තයක්. මේ විදිහට සිද්ධාන්ත තියෙනවා. කර්මය තවත් සිද්ධාන්තයක්. පුනර්භවය තවත් සිද්ධාන්තයක්. මේ විදිහට මේ ධර්ම සිද්ධාන්ත අපි අහලා තියෙනවා බණ ඇසීමේදී, බණ පොත්පත් කියවීමේදී. අප ඒ පිළිබඳව දැනට ලබාගෙන තියෙන අවබෝධය 100%කට වඩා නැහැ කියලා හිතා ගන්න. ඒ කරුණු පිළිබඳව තව තියෙනවා තේරුම් ගන්න 95%ක්ම. දැනට තේරුම් අරගෙන ඉන්න ප්‍රමාණය 105යි. ඒ කියන්නේ මතු පිට දැනීමක් විතරයි. මේ ධර්ම කාරණා පිළිබඳ මතු පිට දැනීමක් විතරයි තියෙන්නේ. ඇතුළට බහින්නේ නැහැ ඒක. විනිවිද යන්නේ නැහැ. ඇතුළට බහින්නේ නැහැ, විනිවිද යන්නේ නැහැ. එමනම් යම් කෙනෙක් සතිය ප්‍රගුණ කළොත්, සතිය ප්‍රගුණ කළ සිතට පුළුවනි මේ ධර්ම සිද්ධාන්තවල තවදුරටත් ඇතුළට යන්න. ධර්මයේ තේරුම් ගන්නවා කිව්වේ ඒකයි. එම නිසා මෙහි රැඳී සිටින කාලය මුළුල්ලේ එක විනාඩියක්වත් අපත යවන්නේ නැතුව උපරිම වශයෙන් කාලය ප්‍රයෝජනෙට අරගන්න. තමාගේ සංසාර ගමන තමාට පෞද්ගලික එකක්. ඒකට වෙන කිසිම කෙනෙකු සම්බන්ධ නැහැ.
සංසාර ගමන කියලා කිව්වේ හිතේ ගමන. හිතේ ගමනට අවශ්‍ය වන්නේ සිතුවිලි පමණයි. කුසල් අකුසල් සිතුවිලි පමණයි වමනා කරන්නේ හිතේ ගමනට. ඒ නිසා මට එවැනි සසර ගමනක් තිබෙනවා. ඒ නිසා මම දැනගන්න ඕන මේක කෙටි කරගන්න ආකාරය. ලෝකේ අන් අය මේකට පලි නෑ. ඒ අවබෝධය ඒ හැඟීම ඇතුව වීරියෙන් ක්‍රියා කරන්නට ඕන. මේ රැඳී සිටින කාලය තුල පරණ ඇයි හොඳයි කං පිළිබඳව කතා කිරීම තහනම්. බොහෝ විට අපේ බෞද්ධ පින්වතුන් පන්සලට සිල් සමාදන් වෙන්න ගිහිල්ලා කරන්නේ මගුල් ගෙදරකදී හම්බුනාම කතා කරන තොරතුරු කතා කරන එකයි. ආගිය තැන් වගතුග මොන තරම් මෝඩකමක්ද. අනිත් හැම අවස්ථාවකදීම අපි මුණ ගැහෙනවා. නමුත් පන්සලේදී මුණ ගැහුණාම අරතොරතුරු කතා කරන්න කාලය යොදනවා නම් ඒකෙන් පේන්නේ අපේ මෝඩකම් කොච්චර ඉහළ තලයක තියනවද කියන එකයි. එනිසා මේ පිරිස මෙහි රැඳී සිටින කාලය තුල කිසිම කෙනෙක් නාඳුනන හැටියට ඉන්න ඕන. කිසිම කෙනෙක් නාඳුනන හැටියට කවුරුවත් අඳුනන්නේ නැහැ. මේ කිසිම කෙනෙක් කවුනොවුන් නොදන්න අය කිසිම කෙනෙක් අඳුනන්නේ නැහැ. ඔක්කොම අලුත් අය. ඒ හැඟීමෙන් කල් ගත කරන්න ඕන. අහවලා දැකපු වෙලාවේ කතා නොකරොත් තරහ වෙයිද? ඒවා හිත විසින් ඉදිරිපත් කරන බොරු සංකල්ප. අපිට එහෙම හිතෙනවා. අහවලා හුඟ දවසකින් දැක්කේ කතා කරන්න ඕන කියලා. අපි ඒකට වෙනම දවසක් තියාගන්න. අද භාවනා කරන දවස. එනිසා මේ හැම කෙනෙක්ම නාඳුනන පිරිසක් හැටියට වුණුන්ට පවතින්න ඕන. කවුරුවත් කතා නැහැ. කතා කිරීම භාවනාවට බාධාවක්. කතා කරන්න නිකන් බෑ, සිතුවිලි ඕන. සිතුවිලි නැතුව කතා කරන්න බෑ. භාවනාවට යොමු කළේ සිතයි. සිත භාවනාවට යොමු කරපුවාම ඒක තැම්පත් වේගන එනවා. ඒ තැම්පත් වේගන එන හිතනේ කතාවට උපකාර කරගන්න. ඇයි? කතාවට ගියපුවාම සිතුවිලි ඇවිස්සීලා එනවා. කතාවට ගියපුවාම සිතුවිලි ඇවිස්සීලා එනවා. ඒක හරියට මේ වගේ. අපි පැය 3ක් එක දිගට භාවනා කළා ඊළඟ වෙලාවේ කතා කරන්න පටන් ගන්නවා හිතවත් කෙනෙක් එක්කලා. ඒක හරියට මුදවන්න දාපු කිරි හට්ටිය. ඒකට මිදෙන්න දෙන්නේ නැතුව එහෙට මෙහෙට ආයිත් කලබල කරලා හොල්ලනවා වගේ. හිත තැම්පත් වෙන්නයි හදන්නේ. හිත මිදෙන්න කිරිහට්ටිය වගේ හිත මිදෙන්න හදන්නේ ඒකාග්‍ර වෙන්න. අපි මේකට ඉඩ තියන්නේ නැහැ. කොහොමද ඉඩ තියන්නේ නැත්තේ? කතාවක් පටන් ගන්නවා. එම නිසා අද මේ භාවනා වැඩසටහනට සහභාගී වන්නේ ඔවුනොවුන් අතර හොඳ හිත පවත්වන්න යාළු නෑදෑකම් පවත්වන්න නෙමෙයි තමාගේ හිත සකස් කර ගැනීමට
යම් කිසි වැඩපිළිවෙලක් අනුගමනය කරන්න. ඒක අපි හොඳට මතක තබා ගන්නට ඕන. ඒක අපි හොඳට මතක තියා ගන්න ඕන. ඒ නිසා කිසිම කතාවක් නැහැ මෙහි රැඳී සිටින කාලය තුල. යම් කිසි වේලාවක සීනුව නාද කළොත් ඒකෙන් කියවෙන්නේ එක්ක දාණයට වෙලාව හරි එහෙම නැත්නම් ගිලම්පසට වෙලාව හරි කියන එකයි. ඒ වුණත් අපි හිතමු යම් කෙනෙකුට තවදුරටත් දිගටම භාවනා කරගෙන යන්න ඕනකම තියෙනවා. එහෙමනම් Tamanට ගිලම්පස අවශ්‍ය නැහැ කියන හැඟීමෙන් දිගටම භාවනාව කරගෙන යන්න. තේ වතුර කෝප්පෙද ලොකු හිත තැම්පත් කරගන්න එකද ලොකු. ඒක තමාම තීරණය කරගන්න ඕන. දැන් හිත තැම්පත් වේගන එනකොට ඔන්න සීනුව නාද කරනවා ගිලම්පස සඳහා. හරි අමාරුවෙන් හිත මේ තැනට ගෙන ආවේ. මේ කහට කෝප්පයක් සඳහා අර මානසික ඒකාග්‍රතාව එහෙම් පිටින්ම නැති කරගන්නවා. ඒක තම තමා විසින්ම සිතා මතා කල්පනා කොට ගත යුතු තීරණයක්. සමහර විට සීනුව නාද කරන විට තමා භාවනාව නතර කරලයි ඉන්නේ. එහෙම නැත්නම් හිත වෙනත් අරමුණකට ගිහිල්ලා. එහෙම වේලාවට ගැටලුවක් නැහැ. මා සඳහන් කළේ කලින් භාවනා කළා හිත හිමීට තැම්පත් වේගන එන වෙලාවට ඔන්න සීනුව නාද කරනවා. එහෙම වෙලාවට තේ කෝප්පෙට අත දික් කරන්න යන්න එපා. භාවනා කරන්නේ අපි ලෝකෙම අත්හැරලා. භාවනා කරන්නේ ලෝකෙම අත්හැරලා. එහෙම එකේ තේ කෝප්පයක් මොකද්ද? ඉතින් ප්‍රධාන ආහාර වේල හැටියට සලකන උදේ සහ දාවල ආහාරය සඳහා අපි ටිකක් නම්‍යශීලී වුණාට කමක් නැහැ. ඒ කියන්නේ ඒකට පොඩ්ඩක් එකඟත්වයේ පළ කළාට කමක් නැහැ. එහෙමනම් භාවනා කරන වේලාවේදී අපි මේ ආකාරයට පිළිපදින්නට උනන්දු වෙන්නට ඕන. තමාගේ හිත දියුණු කරගත යුත්තේ තමා විසින්මයි වෙන කවුරුවත් විසින්වත් නොවේ. ඒක මගේ වැඩක්. ඊළඟට භාවනා කරනකොට කවුරුවත් හේතු වෙලා ඉන්න එපා. දන්නේම නැතුව නිදිමත හැදෙනවා. හේතුනාම දන්නේම නැතුව නිදිමත හැදෙනවා. එනිසා භාවනා කරන වේලාවේදී හේතු වෙලා ඉඳීම අහිතකරයි. තීන මිද්දය, නිදිමත මේ කරුණු ටික අපිට වැදගත් වෙනවා භාවනා කිරීමේදී. මේ කරුණු මා සඳහන් කළේ මූලික වශයෙන් වැදගත් වන නිසා විශේෂයෙන්ම අලුත් අයත් අද දවසේ භාවනා පන්තියට සහභාගී වන නිසා. ඒ හැම දෙනාගේම පොදු දැනගැනීම පිණිස. දැන් එතකොට අපි මේ විදියට ආනාපාන සතිය එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව වඩ아가ගෙන යනකොට අපි දන්නවා ටිකෙන් ටික අපේ හිත තැම්පත් වේගන එන බව. ලෝකේ පිළිබඳ අපි විතර්ක කිරීම නවත්තලා එකම එක දෙයක් පිළිබඳවයි විතර්ක කරන්නේ. ඒ තමා එක්ක මෛත්‍රිය නැත්නම් ආනාපාන සතිය. මෛත්‍රිය එහෙම නැත්නම් ආනාපාන සතිය. ඒ පිළිබඳව පමණයි විතර්ක කරන්නේ.
ඒ පිළිබඳව විතර්ක කරගෙන යනකොට ඔන්න ටිකෙන් ටික හිත තැම්පත් වේගෙන යනවා. අන් කිසිම දෙයක් පිළිබඳව විතර්ක කරන්නේ නැහැ. මෛත්‍රිය නම් මෛත්‍රිය පමණයි. ආනාපාන සතිය නම් ආනාපාන සතිය පමණයි. ඒ අරමුණටම හිත ගේනවා, ඒ අරමුණටම හිත ගේනවා, ඒ අරමුණටම හිත ගේනවා, ඒ අරමුණටම ගේනවා. දිගටම ඒකට ගේනවා. ඒ අරමුණට හිත පුරුදු වෙනවා. දැන් ඒ අරමුණේම හිත හැසිරෙනවා. ඒ අරමුණේම හිත හැසිරෙනවා කියන්නේ ඒ වටපිටාවෙම හිත පවතිනවා. ආනාපාන සතිය නම් ඊට අදාළ සීමිත ක්ෂේත්‍රයක් තුල හිත හැසිරෙනවා. මෛත්‍රිය නම් මෛත්‍රියට අදාළ ක්ෂේත්‍රයේ තුල හිත හැසිරෙනවා. ඒකට කියනවා විචාර කියලා. කලින් භාවනා අරමුණට හිත නගන එක, භාවනා අරමුණට හිත නංවන එක, ඒකට කිව්වා විතක්ක කියලා. දැන් ඒ භාවනා අරමුණේම පහසුවෙන් හිත හැසිරෙනවා. භාවනා අරමුණේම හිත හැසිරෙනවා. සාමාන්‍ය නිදසුනක් අරගෙන කිව්වොත් සමහර විට මේ පින්නතුන් දැකලා ඇති ඔය සමහර සැනකෙලි තියෙන තැන්වල තියෙනවා ලිඳේ මෝටර් සයිකල් පදින සෙල්ලමක්. මෝටර් සයිකලය කොච්චර පැදෙව්වත් ලිඳ ඇතුලේමයි. ලිඳ ඇතුලේමයි. අන්න ඒකට අදාළ ශේස්ත්‍රයේ තුල හැසිරෙනවා. ඒකට අයිති ශේස්ත්‍රයේ තුලම හැසිරෙනවා. ඉන් පිට පනින්නේ නැහැ. ඒ වගේ තමයි භාවනා කරනකොට ඔන්න විතර්කය. ඒ කියන්නේ භාවනා අරමුණට හිත විතර්ක කරනවා, යොමු කරනවා. මේව කරගෙන යනකොට ඔන්න ਵਿਚාරයත් එනවා. ඒ කියන්නේ ඒ ශේස්ත්‍රයේම පහසුවෙන් හිත හැසිරෙනවා. ඒ ශේස්ත්‍රයේම පහසුවෙන් හිත හැසිරෙනවා. පිටට පනින්නේ නැහැ, පිටට යන්නේ නැහැ. ඒ නිසාම ඔන්න සතුටකුත් දැනෙනවා, ප්‍රීතියක් දැනෙනවා. ඒ වගේම ලොකු සුවයකුත් දැනෙනවා. ප්‍රීතියයි සුවයයි දැනෙනවා. ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවයකුත් තියෙනවා මෙතන දැන්. මෙන්න මේ අංග ලක්ෂණ එකට එකතු වෙච්ච මානසික අවස්ථාවට කියනවා පළවෙනි ධානය කියලා. පළමුවන ධානය. දැන් ඉතින් මේ විදියට තවදුරටත් භාවනා කරගෙන යනකොට මොකද වෙන්නේ? දැන් හිත ඒකටම පුරුදු වෙනවා. ඒකටම ඇබ්බැහි වෙනවා. ඒකටම ඇබ්බැහි වෙලා අර විතර්කය හැලෙන්න පටන් ගන්නවා ටික ටික. විතර්කය හැලෙන්න පටන් ගන්නවා. හරියට කොහොමද කිව්වොත් දැන් පොල් පැලයක් හැදෙනකොට මුලින් ආපු පොල් අත්ත ඉදිලා වේලිලා හැලෙනවනේ. ඒකෙන් වෙන්න ඕන හරිය පොල් ගහට වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය පැලෑටියක ඉස්සෙල්ලාම ආපු කොලේ යම්කිසි මෙහෙවරක් ඒ පුංචි පැලේට ඉටු කළා. දැන් එයා ඉදිලා වේලිලා බිමට හැලෙනවා දැන්. ඒ වගේම තමයි විතර්කය නැමැති කොලේ. ඒකෙන් කෙරෙන්න ඕන මෙහෙවර ඉටු වෙලා තියෙන දැන්.
දැන් ඒක හැලෙනවා. දැන් ඒක ඕනේ නැහැ. විතර්ක. දැන් ඉතුරු වෙන්නේ විචාර පීති සුඛ ඒකග්ගතා පමණයි. ඒකට කියනවා දෙවෙනි ධ්‍යානය කියලා. තව දුරටත් භාවනා කරගෙන යනකොට හිත තව දුරටත් ඒ අරමුණේම කිඳා බහිනවා. ඒ අරමුණේම කිඳා බහිනවා. ඊළඟට විචාරය නැමැති කොලේ හැලෙනවා දැන්. විචාරය නැමැති කොලේ ඒ පැලෑටියට කළ යුතු මෙහෙවර කළා ඉවරයි දැන්. විචාරයත් හැලෙනවා. දැන් තියෙන්නේ පීති සුඛ ඒකග්ගතා විතරයි. මේකට කියනවා තුන්වෙනි ධ්‍යානය. දැන් තුන්වෙනි ධ්‍යානයේ ලක්ෂණ තමයි පීති සුඛ ඒකග්ගතා. ප්‍රීතිය තියෙනවා, සුවය තියෙනවා, ඒකාග්‍රතාවය තියෙනවා. තව දුරටත් භාවනා අරමුණේම කිමිදෙනකොට ප්‍රීති කියන මානසික තත්වයක් හැලෙනවා. අර ගහක කොළ හැලෙනවා වගේ. කොළේ හැලෙන්නේ නිකම්ම නෙමෙයි, කල යුතු සේවය කළා ඉවර කළා. ප්‍රීතියත් හැලෙනවා. දැන් ඉතුරු වෙන්නේ සුඛ ඒකග්ගතා. ඒ කියන්නේ සැප යක් සහ ඒකාග්‍රතාවය. මේකට කියනවා හතරවෙනි ධ්‍යානය කියලා. මේ විදියට ධ්‍යාන කිරීම අවශ්‍ය වන්නේ ඇයි? මේ විදියට ධ්‍යාන කිරීම අවශ්‍ය වන්නේ අපේ හිතට මෙවැනි අලුත් අත්දැකීමක් ලබා දීම වැදගත් වෙනවා. හේතුව මේ අත්දැකීම ලැබූ හිත තමා මානසික දියුණුවකටපත් වෙන්නේ. එහෙම නැත්නම් ගැඹුරු දහම් කරුණු අවබෝධ කර ගැනීමට සූදානම් වෙන්නේ. මේ ධ්‍යාන ශක්තියෙන් තොරව ගැඹුරු දහම් කරුණු අවබෝධ කර ගැනීමට හිතට වරම් නැහැ. අපි හිතමු පළවන ධ්‍යානයේට හිත යොමු කරලා තිනවා යම් කෙනෙක්. දැන් හිතට මේක හොඳ පුරුද්දක්. මේක හිතට හොඳ අභ්‍යාසයක්. හිත පළවෙනි ධ්‍යානයේට දාලා තියෙනවයි කියලා කිව්වහම ඒක හිතට හොඳ අත්දැකීමක්. ඒක හරියට මේ වගේ. දැන් බලන්න අපි සමහර විට මේ ඉඟුරු කෑල්ලක් අරගෙන ඕක උණු අලු පල්ලේ දාලා ටිකක් රත් කරලා ගන්නවා. මේ ඉඟුරු කෑල්ල අර කලින් තිබිච්ච විදියටම ගන්නෙ නැතුව උණු අලු පල්ලේ දාලා ගත්තේ ඇයි? ඒක උණු අලු පල්ලේ දාලා තිබීම නිසා, ටික වෙලාවක් එහෙම තිබීම නිසා මේ ඉඟුරු කෑල්ලේ කිසියම් රසායනික වෙනසක් ඇති වෙනවා. ඒ රසායනික වෙනස අපේ බලාපොරොත්තුව නැත්නම් අසනීපය සූපත් කර ගැනීමයි බලාපොරොත්තුව. ඒක ඉටු කර ගැනීමට අර රසායනික වෙනස වැදගත් වෙනවා. ඒ වගේම අපි සිංහල ක්‍රමයට යම් යම් බෙහෙත් වර්ග එකතු කළා මහ පොළොවේ වල දාලා මැටි ගහලා ඊට උඩින් ගින්දර දානවා. එහෙම සතියක් දෙකක් නැත්තම් දවස් 21ක් තියෙනවා. මෙහෙම කිරීමෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අර ඖෂධ සංයුතිය තුල කිසියම් රසායනික වෙනසක් ඇති වෙනවා.
ඒක ඊටා වැදගත් ඊළඟ කාරණය වෙනුවෙන්. ඊළඟ කාරණය මොකද්ද? රෝගය සුවපත් කිරීම. රෝගේ සුවපත් කිරීමට වමනා කරන ප්‍රමිතියක්. රෝගේ සුවපත් කිරීමට වමනා කරන ප්‍රමිතියක් අර ඖෂධය තුල පෙළ ගැහෙනවා. එහෙම නොකළා නම් ඒ රෝගේ සුවපත් කිරීමට තරම් බලවත් වෙන්නේ නැහැ ඒ ඖෂධය. ඒ නිසානේ වෙද මහත්තුරු කියන්නේ ඉඟුරු කෑල්ලක් අරගෙන උණු අලු පල්ලේ දාලා තම්බල ගන්න. එහෙනම් මතක තබා ගන්නට ඕන හිත නැමැති ඉඟුරු කෑල්ලත් අපි ධානයකට ඇතුල් කරනවා කියලා කියන්නේ එවැනි සුවිශේෂ වටිනාකමකට හිත පරිවර්තනය කර ගැනීම. ඒකේ දාලා තියන්න හිතේ වටිනාකම් වැඩි වෙනවා. හැබැයි ඉතින් ඉඟුරු කෑල්ල නම් ඕනුවට වඩා වැඩි වෙලාවක් දාලා තිබ්බොත් මොනවා වෙයිද කියන්න බෑ. නමුත් හිතට ගැටලුවක් නෑ එහෙම. හිත ඒකේ දාලා තිබ්බ තරමට හොඳයි. හිත ඒකේ දාලා තිබ්බ තරමට හොඳයි. දැන් බෙහෙත් වලට නම් කියනවනේ දවස් 21කින් පස්සේ මේ බෙහෙත ගොඩ අරගන්න කියලා එහෙම තියෙනවා. නැත්තම් මාස 3කට පස්සේ ගොඩ ගන්න කියලා කියනවා. නමුත් හිත නැමැති ඖෂධය අර විදියට උණුවලු පල්ලේ හරි නැත්තම් පොළොවේ යට හරි වල දාලා කොච්චර කල් තිබුණක් කමක් නැහැ. එහෙනම් හිත මොනතරම් කාලයක් ධානයක් ඇතුළට දාලා තිබ්බත් කිසි වැරද්දක් නැහැ. ඒකින් වෙන්නේ හිත තව තවත් තේජස් වෙන එකයි. හිත තව තවත් බලවත් වෙන එකයි වෙන්නේ. යම් කෙනෙකුට පුළුවන් නම් දවස් 7ක් එක දිගට ධානයකට සමවැදිලා ඉන්න ඒ තරමටම හිත බලවත් වෙනවා. දැනට තියෙන්නේ මේ පාවෙන එහෙම දුවන නොදැමුණු ග්‍රාම්‍ය බොළඳ මට්ටමේ තියෙන හිතක්. ඒ හිත පරිණත භාවයට පැමිණීමට සුදුසුකමක් වෙනවා ධානයේ නැමැති උණු අලු පල්ලේ දාලා තැබීම. ඒක හිතට අතිශයින්ම වැදගත් වන අත්දැකීමක්. ඒ නිසා ධාන කිරීම අත්‍යවශ්‍ය දෙයක්. දැන් මේ විදියට අපි ධාන කරන්නේ අපට උවමනා කරනවා හිත නැමැති අශ්වයා හොඳ රේස් එකකට ඉදිරිපත් කරා. ලොකු රේස් එකකට ඉදිරිපත් කරන්න දැන් අපිට උවමනා කරනවා හිත නැමැති අශ්වයා ඉදිරිපත් කරන්න. එහෙනම් එවැනි ලොකු පිම්මක් පනින්න හිතට ජවයක් බලයක් අලුත් පටන් ගැම්මක් වුමනා කරනවා. ඒක තමයි ධ්‍යාන වලින් කරන්නේ. ඒක තමයි ධ්‍යාන වලින් කරන්නේ. ඒ නිසා භාවනා කිරීමේදී ධ්‍යාන ඇති කර ගැනීම ගැන උනන්දු වෙන්න ඕන. ධ්‍යාන ඇති කිරීම පිළිබඳව උනන්දු වෙන්නට ඕන. මා සඳහන් කළ උපමා මතක තබා ගන්න. ඉඟුරු කෑල්ල අපි බලාපොරොත්තු වන රෝගයට වඩා සුදුසුම තත්වයට පත්වන්නේ උණු අලු පල්ලේ දාලා ගත්තාමයි. එහෙම නැත්නම් වෛද්‍යවරු එහෙම කියන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සිත නැමැති ඉඟුරු කෑල්ල ධ්‍යාන නැමැති උණු අලු පල්ලේ දාලා තියන්න කියලා කිව්වේ මේ තුල අපිට අදහන්න බැරි වෙනසක්
බලයක්, ජවයක් ඒ තුලින් ඇති වෙන නිසා. ඒ නිසයි ධ්‍යාන මෙතරම් වැදගත් වෙන්නේ. ඉතින් සමහර විට ආධුනික කෙනෙකුට භාවනා කරනකොට භාවනා අරමුණෙන් හිත වෙනත් අරමුණු වලට පැන පැන යන්න ඉඩ තියෙනවා. ඒක අනිවාර්ය ලක්ෂණයක්. භාවනා අරමුණෙන් වෙනත් අරමුණු වලට පැන පැන යනවා. එහෙම යන හැම වෙලාවකම ගේන්න ඕන. යන හැම වෙලාවෙම ගේන්න ඕන. පිටපණින හැම වෙලාවෙම ගෙනත් තියෙනවා. පිටපණින හැම වෙලාවෙම ගෙනත් තියන්න ඕන. ඒකට හොඳ මානසික අවදි බවක් ඕන. පිටපණින හැම වෙලාවෙම භාවනා අරමුණටම ගේනවා. භාවනා අරමුණටම ගේනවා. එහෙම ගෙනල්ලා තියන්න අර පිටපණින වේගය අඩු වෙනවා. ඊට පස්සේ අරමුණේම ඉන්න බලනවා. එහෙමනම් ඔය මූලික කරුණු ටික හිතේ තියාගෙන දැන් අපි ටික වෙලාවක් භාවනා කරමු. ලෝකේ පිළිබඳ අමතක කරන්න. සැප සම්පත් ලබන්න නෙමෙයි මෙතෙන්ට පැමිණියේ. සියල්ල අමතක කළයි මෙතෙන්ට පැමිණියේ. සියලුම දේ අමතක කළයි මෙතෙන්ට පැමිණියේ. ලෝකෙම අමතක කරන්න මට මොකවත් අවශ්‍ය නැහැ, මට මංවත් අවශ්‍ය නැහැ. මට මොකවත් අවශ්‍ය නැහැ, මට මංවත් අවශ්‍ය නැහැ. මට මේ ශරීරය ඕනෙත් නැහැ, මට මේ හිත ඕනෙත් නැහැ. මොකවත් ඕනේ නැහැ. එහෙමනම් ලෝකේ මොන විදියකින්වත් මට ඕනේ නැහැ. සියල්ල අත්හරින්න, හිතෙන් අත්හරින්න. ලෝකේ සමග හිතේ ඇති සම්බන්ධතා සියල්ල අත්හැර දමන්න. මෛත්‍රිය හෝ ආනාපාන සතිය වඩන්න. හුස්ම ඉහළ යන ආකාරය විමසීමෙන් බලන්න ආකාරය විමසීමෙන් බලන්න. දිග හුස්ම හැටියට තේරුම් ගන්න.